අද 2020 ජූලි 28 අඟහරුවාදා සිරස්තල 2016 සහ 19 කාලය තුල මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11ක මුල්‍ය වංචාවක් කමිටු වාර්තාවක් මෙතිට බහර දෙයි. සමගි ජනබලවේගේ අපේක්ෂකයින් 54 දෙනෙකුගේ එජාප පක්ෂ සමාජිකත්වය අහෝසි කෙරේ. 54ට අමතරව කෙනෙකුට පක්ෂ සමාජිකත්වය අහෝසි වුණේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. ඔවුන්ට ඒක නොකරනවා කියලා. කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට සජිත් ඇතුළත් නොවේ. දිනක් තුල සුව වූ බැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ගෙවී ගිය පැය 24 දී වාර්තා වේ. ගණන 175ක්. රාජාංගනයේ සංචරණ සීමාත් ලිහිල් කෙරේ. කඩා දැබුණු බුවනෙක ගොඩනැගිලි පරිශ්‍රයේ සියලු ලිපිගොනු අධිකරණයට භාර දෙන්න කුරුණෑගල මහේස්ත්‍රාත් නගරාධිපතිට නියෝග කරයි. මලයාසියාවේ හිටපු අගමැති නජීබ් දූෂණ චෝදනා 7කට වරදකරුවේ වසර 12ක සිරදඬුවම්. Sadarana Prime Time with Dilka Saman Mali and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබාදත් එක්වන් ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමගයි. 2016-2019 කාල සීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11ක මූල්‍ය වංචාවක් ඇතුළු තවත් අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව අද අනාවරණ කෙරුණා. ඒ අදාළ කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදු වූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දීමෙන් පසුවයි. The big story. 2019 දක්වා කාලය තුල මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදු වූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් පිළිබඳ සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා කමිටුවක් පත් කළා. එම කමිටුවේ සභාපති ලෙස විශ්‍රාමලත් මහාධිකරණ මිනිස්තුරු ගාමිණී සරත් එදිරිසිංහ මහතාත් සෙසු සමාජිකයින් ලෙස විශ්‍රාමික කැබිනට් අමාත්‍යාංශ හිටපු ලේකම් ගෝඨාභය ජයරත්න සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණදීර යන මහත්වරුන් කටයුතු කරනු ලැබුවා. පිටු 142කින් සමන්විත එම කමිටුවේ වාර්තාව අද අග්‍රාමාත්‍යවරයා වෙත බහර දුන් අතර එහි අදාළ කාල සීමාව තුළ බරපතල මුදල් අවභාවිතාවන් සිදුව ඇති බවට අනාවරණ කර තිබෙනවා. කමිටු වාර්තාවට අනුව පසුගිය ජනාධිපතිවරණ සමයේදී ස්ථාවර ගිණුමෙන් රුපියල් මිලියන 400ක් කිසිදු අනුමැතියකින් තොරව නිදහස් කර තිබෙනවා. එමෙන්ම නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පත් ආපසු ගැනීමේ හා තැන්පත් පොලි ආදායම් අහිමිවීමෙන් රුපියල් මිලියන 2608ක්ද නිත්‍යානුකූල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවන වැඩසටහන යටතේ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 753ක්ද සංචාරක ප්‍රවේශපත්‍රවල ඩොලර් ආදායම රුපියලට පරිවර්තනය කිරීමේදී සිදු වූ අලාභය ලෙස රුපියල් මිලියන 48ක්ද පුරාවිද්‍යා භාරය සඳහා නියමිත දායකත්ව මුදල් නොගෙවා නීති විරෝධීව වෙනත් කටයුතු සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 2266ක්ද අපේගම ව්‍යාපෘතියේ දේපළ පැවරීමේදී සිදු වූ අලාභය රුපියල් මිලියන 8ක්ද විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික ආධාර සහ ප්‍රධාන ලෙස ලබා දුන් රුපියල් මිලියන 2316ක්ද බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා අවිධිමත් බඳවා ගැනීම සඳහා වැටුප්පා දීමනා ලෙස රුපියල් මිලියන 3060ක්ද වශයෙන් රුපියල් මිලියන 11059ක මුදලක් අවභාවිත කර ඇති බව එහි සඳහන්. සිදුව ඇති මුල්‍යමය අක්‍රමිකතා සහ අවභාවිතයන් මෙන්ම පරිපාලන අක්‍රමිකතා වෙනුවෙන් අදාළ පාර්ශව සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කමිටුව නිර්දේශ කර තිබෙනවා. මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදල ජංගම ගෙනුම් 25ක් ආරම්භ ඇති අතර මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනීම විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ සහ ගෙවීමේ පටිපාටියෙන් බැහැර මුදල් ගෙවීම සඳහා පසුව ලේඛන සකස් කර ඇති බවත් එම වාර්තාවෙන් අනාවරණ කරනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ කළමනාකරණ මණ්ඩලයක් තියෙනවා. ඒ කළමනාකරණ මණ්ඩලයේ නිසි රැස්වීමකින් තොරව නිසි අවසරයකින් තොරව 2019 වසරේ විතරක් බිලියන 3ක පමණ මුදලක් මේවට වැය කරලා තියෙනවා. අවසානයේදී මේ කමිටුව රැස් වෙන්නේ නැතුව 2019 නොවැම්බර් 15 වෙනිදා දින දාලා සමාජිකයන් 5 දෙනෙක් විතරක් අස්සනක් තියෙනවා. ඒ 2019 අවුරුද්ද පුරා සිදුවෙච්ච සියලුම ව්‍යාපෘතීන්ට ආධාර ලබා දීම පිළිබඳ අනුමැතිය අරගෙන තියෙන්නේ එක දවසක දිනයක් දාලා අනුමැතිය ලබා දීලා තියෙනවා. ඉතින් ඒ අවිධිමත් ලෙස ලබා දීපු අනුමැතියක් විදිහට තමයි කමිටුව නිර්දේශ කරලා තියෙන්නේ. මේවා සොයා බලලා නීතිපතිවරයාට යොමු කරලා නීතිමය ක්‍රියාමාර්ග මේ ආයත විරුද්ධව එරෙහිව ගන්න කියලා අපි නිර්දේශ කරලා තියෙනවා. The big story. සංවර්ධන ණය යෝජනා ක්‍රමය HUTCH 4G දැවැන්තයි සමීපයි.
සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමතිව සිටියේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා ලබා දෙන බව පවසමින් තරුණ තරුණයන් විශාල පිරිසක් රැවටීමට ලක් කළ බව නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමිවන්ගේ සංගමය චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ සජිත් ප්‍රේමදාස මහතා තමන්ට රැකියා ලබා දෙන බව පවසා සිය දේශපාලන ඌමනා ඉටු කරගන්නට උත්සාහ කළ බවයි. 2082ක් අපේ ජාතික නිවාස සංග්‍රහය හින්නවා. ඒකෙන් 2081කට රැකියාවල් අහිමි වෙනවා. එක පත්වීමයි ස්ථිර කරන්නේ ඒ ගරු සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ලේකම් සමරසිංහගේ නංගි. අදටත් හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ ලස්සනට තමන්ගේ දරුවත් එක්ක ඇවිල්ලා තමන්ගේ මහත්තයත් එක්ක ඇවිල්ලා රැකියාව කරගෙන කාලා ඉන්නවා. මේ ඉන්න ජාතික නිවාස අධිකාරියේ තරුණ කෙල්ල කොල්ලෝ අද අම්මගෙන් ජීවත් වෙන්නේ. මේ දෙයට සම්පූර්ණ සජිත් ප්‍රේමදාස වග කියන්න ඕන. මගේ පත්වීම මට ලබා දෙන්නේ 2017 ජනවාරි මාසේ 9 වෙනිදා. අපි 263ක් ස්ථිර රැකියාව ගන්න ගියා සජිත් ප්‍රේමදාස උන්නහැලා ගෙදරට. එදා ගියපු වෙලාවේ සාමාන්‍ය විදියටම කුසනම් සිකියුරිටි කොටනම් කම්කරු ක්‍රමවේදය යටතේ ෂෝට් එකක් ඇඳගෙන කළු සන්ග්ලාස් දෙකක් දාගෙන තමන්ගේ පාක්ෂිකයව බලන්න ආවා. එතුමාගේ නිවසේ ෆොටෝකෝපි මැෂින් එකෙන් ගහලා පත්වීම 263. අපි හරි භක්තියෙන් ගත්තේ පත්වීම. ෆයිල් එක ඇරලා බලනකොට රුපියල් 500යි. දෛනික දීමනාව. මාසෙකට දවස් 30ම වැඩ කරා. රුපියල් 10 එන්නේ. මගේ ඇඩ්‍රස් එක එන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තර ප්‍රාදේශීයකම කොට්ටාසේ. එතුමා කියනවා එහෙනම් අමාත්‍යාංශයෙන් කතා කරලා මේකේ ඇඩ්‍රස් එක වෙනස් කරන්න ඕන. එතකොට එතුමායි පළවෙනි බොරුව කරන්න හේතුව නිවාස ඇමති විදියට ලංකා පුරා විහිදිලා ජොබ් දෙනවා කියන එක තමයි මෙතුමා පෙන්වන්න හැදුවේ. පත්වීම අරන් යනකොට එතුමාගේ පුද්ගලික ලේකම්තුමා කියනවා මේ 263ම 10 දෙනා එක්කගෙන එන්න ඕන. කවද්ද 2017 පළවෙනි මාසේ 7 වෙනි දින රටේ අඳුරතම දවස හම්බන්තොට වරාය විකුණනවා. මෙතුමා ප්ලෑන් කරනවා. දහස් ගාණක් සේනක ගේන්න කියලා. අපි කණ්ඩායමක් විදියට යනවා එදා. අපිට යන්න අසරණ වෙනවා. අපිට යන්න වෙනවා. ඒවකට හිටව පොලිස්පතිතුමා හිටියේ මා ඉදිරි පිට. මාගේ කන් දෙකට ඇහුණ එතුමා කියනවා ගහපල්ල ඉස්සරහට මහින්ද රාජපක්ෂ කට්ටියන්ට කියලා. ඊට පස්සේ එතුමා දෙනවා රැකියා තව 900ක්. දිස්ත්‍රික්කේ පුරා සංවර්ධන වැඩසටහන් ආරම්භ කරන්න ඕන කියලා. හැබැයි මෙන්න වැඩසටහන ආරම්භ කරනකොට මේ කළමනාකරන සහකාර ශ්‍රේණිය මා ඇතුළුව අනිකුත් නිලධාරීන් ගෙවල් හදන්න ගත්තේ බාස්ලු උන්හයිල නෙවෙයි. මේ අහිංසක ළමයි. ජනාධිපතිවරණය අවසාන සතියේදී මේ රැකියාලාභයෙන් සියලු දෙනා ගෙන්නලා කිව්වේ ලබන සතියේ පත්වීම් ටික ගෙදරට තැපෑලෙන් එවනවා දේශපාලනය කරන්න. මගේ දිස්ත්‍රික්කයේ දිනවල දෙන්න. නර දේශපාලනයේ හොඳම කාරණාව තමයි මෙතුමාගේ දිස්ත්‍රික් කාර්යාලය. දිස්ත්‍රික් කර්මාකාරතුමා ඒ ගම්මාන දාපු සද්ද මෙහෙ දාන්න. ඔව් ගම්මානේ දාපු සද්ද බෑ හරි. ඊයොත් එක එකතු සම්මා ගම්මානේ දාපු සද්ද මෙහෙ බෑ. මේ ආයතනයක් රජේ ආයතන ඒ සූර්ය ප්‍රදේශයේ කාන්තාවක් ආව එතුමියගේ ණය වැඩසටහනේ ණයක් අරගෙන තිබුණා 20000 චෙක් පත අරගෙන ඉතුරු චෙක් පත ගෙනියන්න නිවාස සංවර්ධන අධිකාරී දිස්ත්‍රික් කාර්යාලයට. එතකොට ඒකට සජිත් ප්‍රේමදාස ඇමතුමාගේ සංවිධායකෙනෙක් කෝල් කරලා කියනවා මේ එන්නේ පොහොට්ටු එක්කෙනෙක් දෙන්න එපා ඉතුරු චෙක් එක. ඊට පස්සේ ඒලා ගන්නවා මේ ඇවිල්ලා අහනවා ශිෂ්‍යත්ව ක්ලාස් එකට යන දරුවත් එක්ක ඉන්නේ. ඇවිල්ලා අහන චෙක් පත ගෙනියන්න පුළුවන්ද කියලා. බෑ කියන වචන ටික සමාජය කියන්න අමාරුයි. සමගී ජනබලවේගේ මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් 54 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමට අද රැසූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළා. කෙසේ වෙතත් සමගි ජනබලවේගේ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද දින තීන්දුවක් ගෙන නැහැ. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ ස්ථිරීකృత පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී සමගි ජනබලවේගයෙන් නාම යෝජනා භාරදී ඇති අපේක්ෂකයන් 54 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමි වුණා. පක්ෂ සමාජිකත්වය අහෝසි වූ අය අතරට අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ, රංජන් රාමනායක හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළත්. කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා. මෙතන දැන් 54ට අමතරව කෙනෙකුට පක්ෂ සමාජිකත්වයේ අහෝසි වුණේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. ඔවුන්ට ඒක නොකරනවා කියලා. ඔවුන්ටත් ඉතා ඉක්මනින් එනවා. තරාතිරම මෙතනට අදාළ නැහැ. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් 61 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමටද අද රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව උන්ට මන්ත්‍රී ධූර අහෝසි වෙනවා ඉදිරි කාලයේදී. ඒ සමාජිකත්වයේ අහෝසි කිරීමේ ලිපි හෙට එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයෙන් ඔවුන්ට ලබා දීමට කටයුතු කරනු ලබනවා. හෙට දිනේදී මැතිවරණ කොමිසම දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ සමාජිකත්වයේ අහෝසි කරපු සමාජිකයන්ගේ නාම ලේඛනය. ඒ වගේම පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සමාජිකත්වයේ අහෝසි කිරීමේ ලයිස්තුව මැතිවරණ කොමිසමට ලබා දෙනවා. ඊට පස්සේ අපි මැතිවරණ කොමිසමට නම් යවනවා මේ ඒ වෙනුවට අනුප්‍රාප්තිකයන් වශයෙන් පත් කරන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීන්දුව සම්බන්ධයෙන් අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළ සමගි ජනබලවේගයේ පවසන්නේ එළඹෙන මහමැතිවරණයේ නියත පරාජය හමුවේ ආණ්ඩුව ශක්තිමත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සිය අවසන් දේශපාලන තුරුම්පුව ක්‍රියාවට නංවා ඇති බවයි. එක්සත් ජාතික පක්ෂය ගත් මෙම තීරණයෙන් ආණ්ඩුව සහ වික්‍රමසිංහගේ ඩීල් දේශපාලනය යළි යළිත් තහවුරු වන බව අදාළ නිවේදනයේ සඳහන්. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ දේශපාලනය තුළ පක්ෂ සමාජිකයින් පළවා හැරීමත් දෙරපා හැරීමත් තුළ පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යවමින් දශක 3කට වැඩි කාලයක් ජයග්‍රහණයක් ලබා නොදී ආණ්ඩුවට තවදුරටත් මුක්කු ගසන වික්‍රමසිංහ කල්ලියට අගෝස්තු 5 වෙනිදා ජනතාව නිසි පිළිතුරු ලබා දෙනු ඇති බවයි. දැන් දුරකථනයේ පණිවිඩයක් ආවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටපු සහ අපේක්ෂකවරු සියල්ල එක්සත් ජාතික පක්ෂෙන් මේ අද මේ මොහොතේ ඉඳලා අවසන් කරා කියලා අද දෙරණ පණිවිඩෙත් ආවා. දැන් අපි සතුටු වෙනවා මේ වගේ හිඟාකන මේ වගේ දේශපාලන කුවකයෝ ඉන්න තැනක ඉන්නේ නැතුව කොන්ද පණ තියෙන නායකයෙක් එක්ක ඔය කොළපාඩ UMP එක 6 වෙනිදා අපි කොඩි දානවා එදා ඔය ගාබුලියේ කියලි ඔක්කොම අකුල ගන්න වෙනවා කියන එකත් මතක් කරගන්න. මේ අතර රඹුක්කන පැවති ජන හමුවකදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයට සමගි ජලවගෙන වේගේ හානියක් කරන්නට තැත් කරනවා කියලා දැන් මහාධිකරණය තීරණය කරා. මහාධිකරණය එහෙම තීරණය කරාම අපේ යුතුයකමක් තියෙනවා පක්ෂ එහෙම හානියක් ඇති වෙනවා නම් ඒකෙන් ආරක්ෂා කරන්න. ඉතින් මේ අවස්ථාවේදීත් එහෙම තර්ජනයකින් එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්නට අපි අද ක්‍රියා කළා. ඒ විනය පරීක්ෂණ අවසන් කළා. ඒ රීතිය උල්ලංඝනය කළා තියෙනවා. ඉවත් කරන්න ඕන සමාජය ඉවත් කරන්න ඕන කියන ඒ සියල්ලම අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස් වෙලා සලකලා බලලා අපේක්ෂාකත්වයේ දරන මං හිතන්නේ 54ක් නේද 54කුත් ඒ වගේම සහභාගී වෙන එක්සත් ජාතික පක්ෂයෙන් පත් වුණ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන් ඒ වගේම ඉවත් කරන්නට කියලා ඒ තීන්දුව අරගෙන ඉවරයි. ඒකයි අද මම දැනුම් දෙන්නේ. ඒ සියලු දෙනාටම ලිපියවලා හෙට ඒ නම් සියල්ලම අපි ප්‍රසිද්ධ කරවන්න. තවත් තියෙනවා මේවා විභාග ගණනාවක්. මොකද දැනට අපි කණ්ඩායම් 6ක් යොදවලා තියෙනවා මේව පරීක්ෂා කරන්න. ඒවත් එන හැටියට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කළා අපි පියවර ගන්නවා. මේ තීන්දුව ලේසියෙන් ගත් එකක් නෙමෙයි. මුගක් හිතලා මතලා ගන්න උනේ තීන්දුවක්. මොකද එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්න මට පුළුවන් හැම පියවරක්ම අරගත්තා. එක්සත් ජාතික පක්ෂ දෙකක් නෑ. 3ක් නෑ. 4ක් නෑ. එක එක්සත් ජාතික පක්ෂයක් විතරයි අද ලංකාවේ තියෙන්නේ. මෙරට COVID-19 ආසාදිතයන් අතරින් දිනක් තුළ සුවය ලැබූ වැඩිම පුද්ගලයන් ගණන අද වාර්තා වුණා. ඒ ගත වූ පැය 24 තුළ පුද්ගලයන් 175 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමගයි. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සංචරණය සීමා කළ රාජාංගනයේ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක සංචරණ සීමාද ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. අද COVID-19 ආසාදිතයින් දෙදෙනෙකු අලුතින් හඳුනාගෙනු අතර ඔවුන් එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට පැමිණි අයයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 2807ක්. ඉන් පූර්ණ සුවය ලැබූ ගණන 2296 දක්වා ඉහළ ගියේ ගත වූ පැය 24 තුළ තවත් 175 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමගයි. මෙරට කොවිඩ් ආසාදනය වූ පළමු රෝගියා සුවය ලැබූ ඉකුත් මාර්තු 23 වෙනිදා සිට අද දක්වා කාලය තුළ දිනකදී වැඩිම පිරිසක් සුවය ලබා පිටව ගිය අවස්ථාව මෙයයි. ඒ සමග තවදුරටත් රෝහල්ගතව සිටින ආසාදිතයින් ගණන 500ක්. COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සංචරණය සීමා කළ රාජාංගනයේ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක සංචරණ සීමා ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. ඒ අනුව කළුන්දෑගම සිරිමාපුර හා යාය 1 ගම්මානයේ පොළ පිටුපස කොටස හැර සෙසු ප්‍රදේශත් යාය 2 ගම්මානයේ පූර්ණ වශයෙන්ුත් මෙලෙස සංචරණ සීමා ඉවත් කෙරුණා. අදාළ ගම්මානවල දින 14ක නිරෝධායන කාල සීමාව අවසන් වීමත් එම කාලය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තා නොවීම සහ සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අනුව තවත් ආසාදිතයින් හඳුනා නොගැනීම මෙලෙස සංචරණ සීමා ඉවත් කිරීමට හේතු වූ බව රාජාංගනයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සන්ධ්‍යා අබේරත්න මහත්මිය සඳහන් කළා. රාජාංගනයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තැපැල්චන්ද සලකුණු කිරීම හෙට සිදුවන අතර ඒ අනුව තැපැල්චන්ද දායකින් 420 දෙනෙකු ඊට සුදුසුකම් ලබා සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් RM වන්නිනායක මහතා ප්‍රකාශ කළා.
මේ අතර කොවිඩ් මර්ධන රෙගුලාසිය ඇතුළත් ගැසට් පත්‍රයෙන් තමන්ට නිසි බලතල පවරන ලෙස ඉල්ලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් ඊට එක්ව සිටියා. මෙම ආඥාපනත ක්‍රියාත්මක කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යම්කිසි ආකාරයකට නඩු කටයුත්තකට යෑමට අවශ්‍ය වනවා නම් එහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ එකඟතාවය ඉන් ඔබට ගැටලුවක් තියෙනවා නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ එකඟතාවය ලබා ගැනීම පිළිබඳව සියලු දෙනාගේම එකඟතාවය අද දින ලැබුණා. ඒ අනුව සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ අත්හිටුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද පස්වරුවේ නිවේදනය කළා. 1897 අංක 3 දරන නිරෝධායන හා රෝග ස්පර්ශකයන් වෙන්කර තැබීමේ ආඥාපනතේ පරීක්ෂකවරයෙක් විදිහට පවතින බලය තහවුරු වෙනවා සහ ඒ බලය යම් වෘත්තීය සංගම්වල කේවල් කිරීමේ බලයට යටත්ව වෙනස් කළ නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැහැදිලිවම පෙන්වා දීලා තියෙන නිසා දින 11ක් තිස්සේ පවත්වාගෙන ආපු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හෙට පෙරවරු 7:30 ඉඳලා අවසන් කරන්න අපි තීරණය කෙරුවා. මේ අතර කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් රැකියා අහිමි වී ජෝර්දානයේ අල්කාරා කර්මාන්තපුරේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් සහ ඔවුන් පිළිබඳ සොයා බැලීමට ගිය එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය සඳහා ජෝර්දාන පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. මාස 5ක පමණ කාලයක 350කට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැකියා අහිමිව සිටින අතර ඔවුන් තානාපති කාර්යාලයේ නිලධාරියෙකු නිවාස අඩස්සියට ගැනීමත් සමග මෙම තත්ත්වය ඇති වුණා. මෙම සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අප විමසීමක් කළා. ජෝර්දාන් අල්කරා කියන කර්මාන්තපුරවරයේදී රැකියා අහිමි වෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මොකද කර්මාන්තශාලාවල සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය යනෙහිලා තියෙන නිසා කොරෝනා තත්ත්වය. ඒ අයට අවශ්‍ය කරන පහසුකම් සපයන්න මේ මැදිහත් වීම සිදු කරන්න තමයි ඊයේ දවසේ තානාපති කාර්යාලය නිලධාරීන් මේ ස්ථානයට ගියේ. ඒ ගිය වෙලාවේ ඇතිවෙච්ච යම්කිසි කලහකාරී තත්ත්වයක් සමනය කරන්න තමයි ජෝර්දාන් පොලිසියෙන් කඳුළු ගෑස් එල්ල කරලා තියෙන්නේ. කලහකාරී අවස්ථාවේදී තානාපති කාර්යාලය නිලධාරීන් යම් අපහසුතාවලට මුහුණ පෑව. නමුත් ඒ සියල්ල සමනය වෙලා දැන් යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. නොබෝ දිනකින් මේ පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. මේ අතර අද වන විට ලොව පුරා රටවලින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,66 ලක්ෂය ඉක්මවනවා. වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 6,56,000කට අධිකයි. වසංගතයේ වැඩිම බලපෑමට ලක්ව ඇති ඇමරිකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද 1,50,000 පසු කර ගියා. එවන් පසුබිමක චීනයේ ඊසානදිග වරාය නගරයක් ආශ්‍රිතව හටගත් නව කොවිඩ් පොකුර තවත් කලාප 5කට ව්‍යාප්ත වී තිබෙනවා. ඊයේ එරටින් නව ආසාදිතයින් 68 දෙනෙකු හඳුනා ගැනුණා. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන බැලීමේදී තම සංවිධානය මෙතෙක් මුහුණ දුන් දරුණතම ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයේ මේ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්රොස් ඇඩ්නොම් ගෙබ්‍රෙසස් පවසන්නේ. වසංගතය පරාජය කළ හැක්කේ ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීමේ සිට පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම දක්වා වන සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීමෙන් පමණක් බවද ඔහු පෙන්වා දෙනවා. රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ ලබා ගැනීමේදී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීමට උපදෙස් දී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. දේශීය ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද පෙරවරුවේ තලවතුගොඩ පැවති ජන හමුවකදී මොරටුව ලීබඩු නිෂ්පාදකයින් පිරිසකගේ ගැටලුවකට පිළිතුරු දෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කරන ජනහමු අද පැවැත්වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පළමුවෙන්ම පැමිණියේ අපේක්ෂක ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා තලවතුගොඩ මන්සන්දියේදී සංවිධානය කළ ජනහමුවටයි.
අපි මේ කුඩු කියලා මට්ටම ඔක්කොම අල්ලගෙන යනවානේ. ආතාලේ කුඩු දෙකම ඒකෙන්ද දැන් ගම් වලට ගියාම මිනිස්සු බය නැතුව කතා කරනවා. ඒ කියන්නේ ඒකේ පැහැදිලිව පේනවා මිනිස්සු දැන් බය නැහැ. ඉතින් අපි හැමතිස්සෙම කිව්වා මේ තොරතුරු එවන්න අපිට. ඒකට අපිට ගමේ මට්ටමේ අල්ලගන්න පුළුවන්. ඒගොල්ලන්ට කතා කරන්න බයයි කියලා තමයි නෑ අපි අර වෙනම නම්බර් එකක් ගන්න තියෙනවානේ. නම්බර් එකක් දීලා තියෙනවා. ඒකට දැනුම් දෙන්න කියලා. අමාත්‍යංශයක් දෙන්න ඉන්නවා මේ වඩු කර්මාන්තය වගේ වට විශේෂයෙන්ම අවධානය යොමු කරලා නිෂ්පාදනය කරන බඩු බොහොම කුටියකට ගන්න ඒක දැන් කියලා තියෙනවා රාජ්‍ය ආයතන වලට ඉන්නේ හදන ෆර්නිචර් පාවිච්චි කරන්න පුළුවන් ඉදිරියට දේශීය ආර්ථිකය තමයි. අපේක්ෂක මధుර විතානගේ මහතා කෝට්ටේ නගර සභා පරිශ්‍රයසල සංවිධානය කර තිබූ ජනහමුවටද ජනාධිපතිවරයා සහභාගී වුණා. තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ පසු මන්ත්‍රීවරයෙකුට හිමිවන අධි සුකෝපභෝගී තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබා නොගන්නා බවට මధుර විතානගේ මහතා මෙහිදී ජනාධිපතිවරයාට ප්‍රතිඥාවක් ලබා දුන්නා. හෝමාගම නාගරික උද්‍යානයේ පැවති ජනහමුවටද ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ සහභාගී වූ අතර එය සංවිධානය කර තිබුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතායි. සමාජයේ ඉන්න තරුණයෝ ටික විනාශ වෙලා ඉවරයි. සෑහෙන කුඩුකාරෝ ඉන්නවා. කරකියා ගන්න දෙයක් නෑ අපිට. ඔව් ඔව්. ගම්වලින් අර සිවිල් ආරක්ෂක ඒක බලගන්න ඕනේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදීන් පිළිබඳ දැන සිටියද ඡන්දය වෙනුවෙන් පසුගිය ආණ්ඩුව නිහඬව සිටි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ පසුගිය වසර 5 මෙරට අඳුරුතම යුගය බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංග මහතාගේ ජය තහවුරු කරන ජන හමුවක් මිනුවන්ගොඩ සතිපල භූමියේදී අද පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බැසිල් රාජපක්ෂ මහතාත් එක්ක ඉතාම කිට්ටුවෙන් සම්බන්ධ වෙලා පොහොට්ටුව පක්ෂය නිර්මාණය කරන්න කටයුතු කරේ අයගෙන් ප්‍රධාන තැනක් ගත්තේ මම හිතන්නේ ප්‍රසන්නයි කියලා මම විශ්වාස කරනවා. මේ නිදහස රටක් තුල ලබා දෙන්න අපිට හැකියාවක් තිබුණා. අද සමහරුන්ට ඒව අමතක වෙනවා. ප්‍රභාකරන් තුවක්කුවෙන් ගන්න ඕන දේ ඡන්දෙන් ගන්න හදනවා. නොත් අපි පැහැදිලිව කියන්න ඕන ප්‍රභාකරන්ට නොදුන්නු රට ආයුධයෙන් ගන්න ඉඩ දුන්නේ නැති අපි ඡන්දෙන් ලබා දෙන්න අපි සූදානම් නැහැ කියන එක බොහොම පැහැදිලිව අපි ඒ අයට කියන්න ඕන. පසුගිය අවුරුදු 5 මේ රටේ අඳුරම අවුරුදු 5 කියලා කිව්වොත් නිවැරදි. කටුව පිටිය බෝම්බේ පිපිරෙනකොට කොටහේනේ බෝම්බේ පිපිරෙනකොට ත්‍රස්තවාදියා පිළිබඳව අවබෝධයක් ආණ්ඩුවට තිබිලා එන්න මෙයාගේ නම මෙන්න මෙයාගේ ඉන්න තැන මෙයාදී සියල්ල ආණ්ඩුවට ලැබිලා ආණ්ඩුව නිහඬ වුණා ඡන්දයක් බලාගෙන. ඉතින් එහෙම ඡන්දයක් නිසා රටක් පාවා දෙන්න සිද්ධ වුණේ ඒ පහුගිය ආණ්ඩුවේ තිබිච්ච නොසැලකිලිකම හා ඒවා ගැන තිබිච්ච නැති හැඟීමකී කියලා මම විශ්වාස කරනවා. මෙවැනි පක්ෂ තමයි අද අපි ඒක තරම් කරන්න සූදානම් වෙලා ඉන්නේ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය නාලක ගොඩහෙවා මහතාගේ සේන අරණ දසවැදෑරුම් ප්‍රතිපත්ති මාලාව අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීමද එහිදී සිදු කෙරුණා. සමගි ජනබලවේගයේ රජයක් මගින් මද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා ජාතික මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව හිනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ දෙහිවල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවක් අමතමින්. මහමැතිවරණයේදී සමගි ජනබලවේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කළ ජන හමුවක් ඊයේ පස්වරුවේ දෙහිවල සරණංකර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ජනාධිපතිවරණයේදී ගොඩනැගූ ප්‍රතිරූපය මොකක්ද? ආණ්ඩුව වෙනස් කරලා රටේ මත්ද්‍රව්‍ය උදුර සම්පූර්ණයෙන්ම නැති කරනවා කිව්වා.
කනගාටුයි කියන්නේ වෙනස් වීමක් සමග මත්ද්‍රව්‍ය වූදුර අඩු වෙනවා වෙනුවට වර්ධනය වෙලා තිබේ. ඊසි කෑෂ් ක්‍රමවේදය හරහා මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකින් අද තොග පිටින් මත්ද්‍රව්‍ය වෙළඳාම පාසල් සිසු දූ දරුවනුත් සම්බන්ධ කරගෙන රට වටේම ක්‍රියාත්මක කර සමගි ජන බලවේග රජයක් තුළින් රට තුළ නීතිය හරියාකාරව ක්‍රියාත්මක කරලා මත්ද්‍රව්‍ය වෙළඳාම සහ මුලින්ම තුරන් කරන්නට සමගි ජන බලවේගය අපි දැවැන්ත ජාතික මෙහෙයුමක් දියත් කරනවා. ඒ වගේම නීති රීති අපි සිංගප්පූරු රටේ ආකාරයට තාමත්ම තදින් ක්‍රියාත්මක කරන්නට අපි අදහස් කරනවා. මට ලැබුණේ කෑලි 6කට කොටස් කරපු නිවාස අමාත්‍යාංශෙන් එක කෑල්ලක් පමණයි. අපේ රජයක් තුල මේ කොටස් 6ම නිවාස අමාත්‍යාංශයේ යටතට ගෙනල්ලා මුළු මහත් ශ්‍රී ලංකාවේ 20යි 25 වෙනකොට සැමට සෙවන ලබා දෙනවාමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. මැතිවරණයට තවත් දින 8ක් ඉතිරිව තිබියදී වේදිකාව යලිත් උණුසුම් වනවා. අප දැන් යමු මේ අදහස් වෙත. තමුන්නාසලා මෙතන මේ පෙට්‍රෝල් පුච්චන්නේ නැහැ රනිලුත් මේකේ හිටියානම් 2001 මම 14 දෙනෙක් උස්සගෙන ආවා ආණ්ඩුව පෙරලා දුන්නා මෙයාට බත් පිඟාන හැමදාම මම බෙදලා දෙනවා කන්න බෑ මගදී හලා ගන්න දැන් මේ සැරේ මෛත්‍රීපාලවත් උස්සගෙන ඇවිල්ලා දුන්නා මෛත්‍රීපාල එක පැත්තකින් ඒ මිනිහා පිස්සු කෙලියා අනිත් පැත්තෙන් අපේ කෙනා පිස්සු කෙලියා මෛත්‍රීපාලයා ශ්‍රී ලංකාවේ ඉවර කරා රනිල් UNP එක ඉවර කරා යහපාලන ආණ්ඩුව හදන්න ඉස්සෙල්ලා ඒ ජනාධිපතිවරණයේදී රතන හාමුදුරුවෝ පොදු අපේක්ෂකයා වෙන්න කියලා මෛත්‍රීපාල ශ්‍රීසේන මැතිතුමාට ආරාධනා කරන්න ඉස්සෙල්ලා මටයි ආරාධනා කරේ. නමුත් මම එක හෙලා ප්‍රතික්ෂේප කරා. එහෙමයි අපි වෙන කටයුතු කරේ. යාපාලනය කියලා බලයට ඇවිල්ලා මහ බැංකුව මංකොල්ල කාලා හොරුගුණ රැක්කේ පොළොන්නරුවේ කලින් හිටපු පාලනය කියන එක මේ පොළොන්නරුවේ රටේ ජනතාව දන්නවා. මේ 1948න් පස්සේ දී වෙච්ච අසාර්ථකම පාලකයෝ කතා කරනවා අනිත් අය ගැන. අපිට අහන්න තියෙන්නේ ඇඳුම් ඇඳගෙනද මේවා කතා කරන්නේ. ලාභෝ අලාභෝ ආදිසෝ යසෝච නින්දා ප්‍රසංචා සුඛං දුක්ඛං. අපිට මොනතරම් නින්දා අපහාස කළත් මොනතරම් චරිත ඝාතන කළත් අපිට මොනතරම් අපවාද ඉල්ල කළත් අපි මේ එකතු වෙලා ඉන්නේ රට වෙනුවෙන්. එක නිකම් මේ වාචාල කතාවලට අපි ඒවට යට වෙන්න ලෑස්ති නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට බොරු චෝදනා දාලා ඊට වඩා හොඳ බඩුවක් ගේන්න ඕනේ කියලා තමයි ඔය යහපාලනේ ආවේ. දැන් යහපාලනේ ආවා කියලා යුවම් මේ මාධ්‍යවේදීන් ඉන්නව මං අර ඊයේ අඩන කතාවක් කියලා ඉතින් මම මේ සමාව ගන්නවා හැමෝගෙම. දැන් එනකොටත් අපේ නායකයෝ දෙන්නම කතා කරලා මට බැන්න ඕනේ නැතිව කියන්න එපා කියලා. වැඩේ දින්නේ මේක කියන්නේ නැතුව කතාවේ ගතියකුත් නැහැ. ඒකයි වැඩේ කියන්නේ. අපේ හතුරා ඉන්නේ කඳවුරෙන් එළියේ. සජිත් ප්‍රේමදාස මහත්තයා ඕන් අන්න අපේ ප්‍රතිවාදියෝ රනිල් වික්‍රමසිංහ උන්නේ අන්න ප්‍රතිවාදියෝ. ඒ ප්‍රතිවාදියත් එක්කයි අපර සතුට තියෙන්නේ. ඒ වෙනුවට වේදිකාව පාවිච්චි කරලා ඇතුලේ ඉන්න මිනිහට ගහන්න පාවිච්චි කරනවා නම් ඒක තරම් තුට්ටු දෙකේ වැඩක් නැහැ. ඒවට කියන්නේ බලෙන් ඔළුව උදුම්මවා ගැනීම කියලා. ඕගොල්ලෝ සමහරලාට ඡන්ද 10කයෝ අපිට හරි කනගාටුයි. හොරුන්ට ඡන්ද දෙනවා. Tamante වෙලේ ලැබෙන පුජ්‍යලික වරප්‍රසාදයක් වෙනුවෙන් බඩු බෙදෙන නිසා. ආණ්ඩුවේම සල්ලි Tamanගේ සාක්කුවෙන් අරන් දෙන්න වගේ දෙන නිසා. ආණ්ඩුවේම දෙන්න තියෙන નિયમિત පත්වීම Tamanගෙන් දුන්නා වගේ දෙන නිසා. අසරණ ජනතාව දීලා පත් කරන්නේ හොරෙක්. හැබැයි හොරා පත් කරන්නේ මොකටද? රාජ්‍ය මූල්‍ය පාලනයට. අපිව පාර්ලිමේන්තුවෙන් එළියට වැටෙනවා කියන්නේ තව හොරු වැලකට පාර්ලිමේන්තුව ඉඩ හැදෙනවා කියන එක. පාර්ලිමේන්තුව නම් එන්න වෙන්නේ එක්ක ලයිබ්‍රරියට එක්ක කැන්ටිමට. අලියාගෙන් ඡන්දේ ඉල්ලලා අවුරුදු ගණන් පාර්ලිමේන්තුවට මුන්න හැලා 80%කට පමණ නමට ඉස්සරහන් කෑල්ලක් වැඩෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කියලා විශාල ප්‍රමාණයකට අත් වෙනවා. ඉතින් දෙයියන්ගේම පිහිටයි. වියත් මගට එන ගහලා වියත් වදලත වෙනවා කොමිස් කුට්ටි පිටින් ගහපු පරණ ඈයෝ මතු වෙනවා රට හදන්න ඡන්දය දුන් මිනිස්සු වදලත වෙනවා දෙන්න වලං ඡන්දය ඔන්නෝකයි සිද්ධිය. වැලිකඩ බන්ධනාගාරය තුළට නීති විරෝධී ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් වීසිකිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිසිය පැවසුවේ එහිදී සැකකරු සතුව තිබී බන්ධනාගාරය තුළට වීසිකිරීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 5ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍යද ඇතුළත් පාර්සලයක්ද සොයාගත් බවයි. වැලිකඩ බන්ධනාගාරයට නීති විරෝධී ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් විසිකිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බොරැල්ල පොලිසිය විසින් අද උදැසන එම බන්ධනාගාරය අසලදී අත්අඩංගුවට ගනු ලැබුවා. එම අවස්ථාවේ ඔහු සතුව තිබී එලෙස විසිකිරීමට සකස් කර තිබූ පාර්සලයක්ද සොයාගෙනුණා. එහි තිබී ජංගම දුරකථන 4ක්, චාර්ජර් සහ දුම්කොළ තොගයක්, හෙරොයින් ග්‍රෑම් 10ක් සහ බැදපු කරවල පාර්සලයක්ද සොයාගත් බව පොලිසිය සඳහන් කළා.
එම තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 5ක්. පොලිසිය පැවසුවේ සැකකරු සීවලී පටුමග ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. මොහු මෙවැනි කටයුතු සඳහා 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙහෙයවා ඇති අතර මීට පෙර බන්ධනාගාර පරිසරයට විවිධ නීති විරෝධී ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් 18ක් විසිකර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. මේ අතර ඊයේ දහවල් රැඳවියන් පිරිසක් අධිකරණ සංකීර්ණයේ සිට යලි කළුතර බන්ධනාගාරයේ වෙත රැගෙන එන අතරතුරදී සැකකටයුතු පාර්සලයක් ඒ දෙසට විසිකළ පුද්ගලයෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වසරේ ගෙවුණු මාස 7 තුළ වැටලීම් රැසක් සිදු කර නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ අව්‍යායුධ සමග අපරාධ කල්ලි සමාජිකයන් රැසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණ කළා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැටලීම් 1407ක් සිදු කර තිබෙනවා. ඒ වැටලීම් වලදී පුද්ගලයන් 1303 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. මේ කාලය තුලදී විරෝධී අවි සම්බන්ධයෙන් වැටලීම් 136ක් මේ වැටලීම් 136 දී අවි 168ක් මේ කාලය තුලදී විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරන ලද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. දේශපාලන වේදිකාවේ පළමු තවත් අදහස් මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු